විජය සූත්‍රය. මෙය සූත්‍ර නිපාතයේ උරග වර්ගයේ සූත්‍රයකි. මෙයට කාය විච්ඡන්දික සූත්‍රය කියා තවත් නමක් ඇත්තේය. මේ සූත්‍රය තමාගේ රූප සෞන්දර්ය නිසා ඇති වූ මානයෙන් කලක් බුදුන් වහන්සේව දක්නට නොගොස් සිටි ජනපද කල්යාණී නන්දා නැමැති භික්ෂුණියට තථාගතයන් වහන්සේ විසින් වරක් වදාරන ලද්දේය. සිරිමා නම් ගණිකාවගේ රූප ස්වභාව දැක උපන් රාගය නිසා ආහාර වැළඳීමත් හැර නිදාහුන් එක්තරා භික්ෂුවකට වරක් වදාරන ලද්දේය. තථාගතයන් වහන්සේ විසින් දෙවරක්ම වදාළ මේ සූත්‍රය තමන්ගේ රූපය නිසා මානය ඇති නොවීම සඳහාත් අනුන්ගේ ශරීර ගැන රාගය නූපදිනු සඳහාත් විදර්ශනාව පිණිස රූප තත්වය තේරුම් ගැනීම සඳහාත් භාවිතා කිරීමට ඉතා යෝග්‍ය සූත්‍රයකි. සුත්ත නිපාතයේ චරං වා යදිවා තිට්ඨං නිසින්නෝ උදවා සයං සමිංජේති පසාරේති ඒසා කායස්ස ඉංචනා. සාමාන්‍ය ලෝකයා විසින් කරනු ලබන සැටියට යෑම්, සිටීම්, හිඳීම්, වැතිරීම්, අත්පා හැකිලීම්, දිගහැරීම් යන මේවා සත්වයෙකු විසින් කරන වැඩ නොව ශරීරයේ සෙලවීම්ය. ඒ සෙලවීම් කරන පුද්ගලයෙක් හෙවත් ආත්මයක්ද ශරීරය තුල නැත. ආත්මයක්ද නැතිව ගමනාදී ක්‍රියා සිදුවන්නේ මෙසේ. ගමන චේතනාවෙන් යුක්තව යෙමි කියා සිත් පහළවන කලෙහි ඒ සිත්වල බලයෙන් උපදනා වායුව ශරීරයේ පැතිර යාමෙන් ශරීරය තල්ලු වී යයි. අනෙක් සියලු සැලවීම්ද එසේම සිත නිසා සිදුවේ. මේ හරිහැටි තේරුම් ගැනීමට නම් අභිධර්මය උගත යුතුය. අට්ටි නහාරු සංයුත්තෝ තචමන්සාව ලේපනෝ චවියා කායෝ පටිච්චන්නෝ යථා භූතං න දිස්සති. 300ක් ඇටවලින් හා කුඩා මහත් නහර 900කින් යුක්ත වන ඒවා සම් මස් ආලේප කොට ඇත්තා වූ සියුම් සිවියකින් වැසී පවත්නා පරම පටික්කුල වූ මේ කය නුවණස නැතිවුන්ට ඇති සැටියට නොපෙනේ. අන්තපූරා උදරපූරා යකපේ ලස්ස වත්තිනෝ හදයස්ස පප්පා සස්ස වක්කස්ස පිහකස්සච. මේ ශරීරය බඩවැල් වලින් පිරුණේය. බලු වමනයක් බඳු වූ ආහාරයෙන් පිරුණේය. අක්මාවෙන්ද මුත්‍රයෙන්ද හෘද මාංශයෙන්ද පෙනහැල්ලෙන්ද වකුගඩුවෙන්ද බඩදිවෙන්ද සොටු වලින්ද කෙල වලින්ද දහඩියෙන්ද මේදයෙන් ලෙයින් සදමිදුළු පිත ආදීන්ද වරුණු තෙලින්ද පිරුණේය. සංගානිකාය කේලස්ස සේදස්සච මේදස්සච ලෝහිතස්ස ලසිකාය පිත්තස්සච වාසාච. අත්තස්ස නවහි සෝතේහි අසූචි සවති සබ්බදා අක්ඛිම් හා අක්ඛි ගූතකෝ කන්නම් හා කුන්න ගූතකෝ. ඒ ශරීරයේ නව ద్వාරයෙන් සෑම කල්හි අපවිත්‍ර දෑ ගලන්නේය. ඇස් වලින් කබ, කන් වලින් කලාදුරු ගලන්නේය. සංගානිකාච නාසාතෝ මුකේනේ වමතේ සදා පිත්තං සෙම්හං ච වමති කායම් හා සේද ජල්ලිකා. සෑම කල්හි නාසයෙන් සොටු ගලන්නේය. මුඛයෙන් කෙල වැగిරෙන්නේය. පිත් සෙම් ද ගලන්නේය. ශරීරයේ සෑම තැනින්ම දහඩිය ගලන්නේය.
අත්තස්ස සුසිරං සීසං මත්ත ලුංගේන පූරිතං සුබතෝ නං මංචති බාලෝ අවිජ්ජාය පුරක්කතෝ. ඒ ශරීරයේ කුහරේ සහිත වූ හිස් මොලයෙන් පිරුණේය. අවිද්‍යාව විසින් මෙහෙයවන ලද බාලයා ඒ ශරීරය සුබයක් ලෙස සිතන්නේය. යදාච්ච සෝ මතෝ සේති උද්දුමාතෝ විනීලකෝ අප්ප විද්දෝ සුසානස්මින් අනපෙක්ඛා හොන්ති ඥාතයෝ. මේ කලක සත්වයා මැරී ඉදිමී නිල් වී ගමින් බැහැර කරන ලදුව සොහොනෙහි නිදාද එදා නෑයෝ නිරපේක්ෂ වෙති. කාදන්ති නං සුවනාච සිඟාලාච වකාකිමි කකාගිච්ඡාච කාදන්ති යේය චඤ්ඤේ සන්නිපානිනෝ. නෑයන් විසින් හල ඒ මලසිරුර බල්ලෝ හිවල්ලු වෘකයෝ කා දමන්නාහ. පණුවෝද කපුටෝද ගිජුලිහිනිහුද තවත් කුණුකන පක්ෂීහුද කති. සුත්වාන බුද්ධ වචනං බික්ඛු පඤ්ඤානවා ඉද සෝකෝනං පරිජානාති යථා භූතං හි පස්සති. මේ ශාසනයේ විදර්ශනාවෙන් යුක්ත වන භික්ෂු තෙමේ කයෙහි ඇල්ම දුරු කරන බුද්ධ වචනයන් අසා මේ කය ඤත පරිඤ්ඤ තීරණ පරිඤ්ඤ පහාන පරිඤ්ඤ යන ත්‍රිවිධ පරිඤ්ඤාවන්ගේ වශයෙන් පිරිසිඳ දැනගනී. ඇති සැටියෙන්ම ඒ කය දකි. යථා ඉදං තථා ඒවං යථා ඒතං තථා ඉදං අජ්ජත්තංච බහිද්ධාච කායේ චන්දං විරාජයේ. ගමනාදිය කරන ජීවිතය ඇති මේ කය යම් බඳුද සොහොනෙහි උඩුකොරුව තිබෙන ඒ මලසිරුරද පෙර එබඳුමය. සොහොනෙහි උඩුකොරුව තිබෙන ඒ මලසිරුර යම් බඳුද දැනට ඇවිදින මේ සවිඥානික අසුභයද මතු එබඳුම වන්නේය. මෙසේ සලකා තමාගේද අනුන්ගේද ශරීරය පිළිබඳ චන්දරාගය දුරු කරන්නේය. චන්දරාග විරත්තන්තෝ සෝ භික්ඛු පඤ්ඤාවා ඉද අජ්ජග්ගා අමතං සම්ති නිබ්බාන පදමච්චුතං. දීපාදකෝ යං අසුචි දුගන්ධෝ පිරිහීරති නානා කුණප පරිපූර්ණෝ විස්සවන්තෝ තතෝ තතෝ ඒතාදිසේන කායේ යෝ මඤ්ඤේ උන්නමේතවේ පරංවා අවජානෙය්‍ය කිමංචත්‍ර අදස්සනා. මේ ශාසනයෙහි අරහත් මාර්ග ඥානය නැමැති දැකීම ඇත්තා වූ භික්ෂු තෙමේ ඒ අරහත් මාර්ගයට අනුතුරුව අරහත් ඵලයට පැමිණියේද ඒ ශරීරයේහි චන්දරාගය දුරු කරන ලද ඒ භික්ෂු තෙමේ මරණයක් නැති බැවින් අමූර්ත වූ සකල සංස්කාරයන්ගේ සංසිඳීමෙන් ශාන්ත වූ තෘෂ්ණා විරහිත්වයෙන් නිර්වාණ නම් වූ චුත වීමක් නැති බැවින් අච්චුත නම් වූ නිවන ලැබුවේය. නිවනට පැමිණියේය. දස බල සූත්‍රය. දස බල සූත්‍රයේ තේරුම වනාහි මහණෙනි, දස බලයෙන් සමන්නාගත වූ චතුර් විශාරද ඥානයෙන් සමන්වාගත වූ තථාගත තෙමේ උත්තම ස්ථානය ප්‍රතිඥා කෙරේ. පිරිසි සිංහනාදය කරයි. ශ්‍රේෂ්ඨ වූ ධර්ම චක්‍රය පවත්වයි. මේ රූපයාගේ උප්පත්ති හේතුව, මේ රූපයාගේ නිරෝධය, මේ වේදනාව, මේ වේදනාවේ හේතුව,
මේ වේදනාවන්ගේ නිරෝධය, මේ සංඥාව, මේ සංඥාවගේ හේතුව, මේ සංඥාවගේ නිරෝධය, මොහු සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ හේතුවය, මේ සංස්කාරයන්ගේ නිරෝධය, මේ විඥාණය, මේ විඥානයේ හේතුවය, මේ විඥානයේ නිරෝධයය. මෙසේ මේ හේතු ධර්මයේ ඇති කලී මෙය ඇත්තේය. මේ ධර්මයේ ඉපදීමෙන් මෙය ඉපදී. මේ ධර්මය නැති කලී මෙය නැත. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. අවිද්‍යාව හේතු කොට සංස්කාරය උපදී. සංස්කාර හේතුවෙන් විඥානය උපදී. විඥාන හේතුවෙන් නාම රූප, නාම රූප හේතුවෙන් සලආයතන, සලආයතන හේතුවෙන් ස්පර්ශය, ස්පර්ශය හේතුවෙන් වේදනාව, වේදනාව හේතුවෙන් තණ්හාව, තණ්හාව හේතුවෙන් උපාදානය, උපාදාන හේතුවෙන් භවය ආදී උපදී. භවය හේතුවෙන් ජාතිය උපදී. ජාතිය හේතුවෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසෝ ඇති වෙති. මෙසේ මේ සියලු දුක්ඛ ස්කන්ධයාගේ පහළවීම සිදුවේ. ලෝකෝත්තර මාර්ගයෙන් අවිද්‍යාව නිර්වශේෂ නිරෝධයෙන් සංස්කාරයන්ගේ නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඥාණය, විඥාන නිරෝධයෙන් නාම රූප, නාම රූප නිරෝධයෙන් සලආයතන, සලආයතන නිරෝධයෙන් ස්පර්ශය, ස්පර්ශය නිරෝධයෙන් වේදනාව, වේදනාව නිරෝධයෙන් තණ්හාව, තණ්හාව නිරෝධයෙන් උපාදාන ආදිය නිරෝධ වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධ වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ නිරුද්ධ වෙති. මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ නිරෝධය සිදුවේ. මහණෙනි, මා විසින් මේ පංචස්කන්ධ ප්‍රත්‍යාකාර ධර්මය මනාකොට ප්‍රකාශ කරන ලද්දේය, මතු කරන ලද්දේය, විවෘත කරන ලද්දේය, ප්‍රකාශ කරන ලද්දේය, අඩුපාඩුවක් නැතිව සම්පූර්ණ කර ප්‍රකාශ කරන ලද්දේය. මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මනාකොට ප්‍රකාශ කර ඇති කල්හි, මතු කර ඇති කල්හි, විවෘත කළ ඇති කල්හි, ප්‍රකාශ කොට ඇති කල්හි, සම්පූර්ණය කර ඇති කල්හි, ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුලපුත්‍රයා විසින් ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරිවතොත් ඉතිරි වේවා. ලේ මස් වියලී යතොත් යාවා. පුරුෂ බලයෙන්, පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතුයද එයට නොපැමිණ වීරිය ලිහිල් කිරීමක් නොවන්නේය යයි වීරිය කරන්නට වටිනේය. මහණෙනි, මේ සස්නෙහි අලස තැනැත්තේ ලාමක වූ අකුසල ධර්මයන් හා මිශ්‍රව දුකසේ වෙසේ. මහත් වූද අරහත්වය නැමැති සුන්දර වූ අර්ථය පිරිහි හෙලයි. මහණෙනි, පටන් ගන්නා ලද වීරිය ඇත්තේ ලාමක වූ අකුසල ධර්මයන්ගේ වෙන් වූයේ සුවසේ වෙසෙයි. අරහත් ඵල සංඛ්‍යාත මහත් වූ අර්ථය සම්පූර්ණ කරයි. මහණෙනි, හීන වූ ප්‍රතිපත්තියෙන්, හීන වූ ශ්‍රද්ධාවෙන්, හීන වූ වීරියෙන්, හීන වූ සිහියෙන්, හීන වූ සමාධියෙන්, හීන වූ ප්‍රඥාවෙන් අග්‍ර වූ අරහත්වයට පැමිණීමක් සිදු නොවේ. අග්‍ර වූ ප්‍රතිපත්තියෙන්ම අග්‍ර වූ අරහත්වයට පැමිණීම වේ. මහණෙනි, මේ ශික්ෂාස්ත්‍රය සංඛ්‍යාත බ්‍රහ්මචර්යාව හෙවත් ප්‍රතිපත්ති ක්‍රමය ප්‍රනීත පානයකි. ශාස්ත්‍රූවරයාද සම්මුඛව ඇත්තේය. මහණනි, එබැවින් නොපෙනියා වූ ධාන ආදිය
ධර්මයන්ට පැමිණීම පිණිස නොලැබූ ධාන ආදිය ලැබීම පිණිස සාක්ෂාත් නොකර ධර්ම සාක්ෂාත් කරනු පිණිස වීරිය කරව. මෙසේ කිරීමෙන් අපගේ ප්‍රවෘජාව වඳ නොවන්නේය. සඵල වන්නේය. දියුණුව ඇති කරන්නේය. යයිද අප මේ කෙනෙකුන්ගෙන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයන් පරිභෝග කරන්නෝද ඔවුන්ට ඔවුන්ගේ ඒ දීමනාව මහත්ඵල මහානිසංස වේවායිද පිළිවෙත් පිරීමෙහි වීරිය කළ යුතුය. මහණෙනි, තොප විසින් එසේ හික්මිය විය යුතුය. මහන්නි, ආත්මාර්ථය බැලීමෙන්ද අප්‍රමාද වීම සුදුසුය. පරාර්ථය බැලීමෙන්ද අප්‍රමාද වීම සුදුසුය. උභයාර්ථයම හෝ බැලීමෙන්ද අප්‍රමාද වීම සුදුසුය. මෙය නිදාන වග්ග සංයුක්ත දස බල වග්ගයේ එන දස බල සූත්‍රයෙන් තේරුමයි. කුලපුත්‍ර සූත්‍රය සච්ච සංයුත්තේ සමාධි වර්ගයෙන් එන කොටසකි. එහි තේරුම මහණෙනි, අතීතයේහි යම් කුලපුත්‍ර කෙනෙක් ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි මැනවින් පැවිදි වූවාහුද ඒ හැම දෙනාම සතරක් වූ ආර්ය සත්‍යයන් තත් වූ පරිද්දෙන් අවබෝධ කිරීම පිණිස පැවිදි වූවාහුය. මහණෙනි, අනාගත කාලයේහි යම් කුලපුත්‍ර කෙනෙක් ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි මැනවින් පැවිදි වන්නාහුද ඒ සෑම දෙනම සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස පැවිදි වන්නාහ. මහණෙනි, දැන් මේ කුලපුත්‍ර කෙනෙක් ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි මැනවින් පැවිදි වෙද්ද ඒ හැම දෙනම සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස පැවිදි වෙති. කවර සතරක්දයත් දුක්ඛ සංඛ්‍යාත ආර්ය සත්‍යය, දුක්ඛ ඇතිවීමේ හේතුව වූ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධය වූ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධයට පැමිණෙන මාර්ගය වූ ආර්ය සත්‍යය මේ සතරය. මහණෙනි, අතීත කාලයේහි යම් කුලපුත්‍ර කෙනෙක් ගිහි ගෙයින් නික්ම සස්නෙහි මැනමින් පැවිදි වූවාහු පෙය්‍යාල සතරක් වූ එමම ආර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිසමයි. මහණෙනි, එහෙයින් තොප විසින් මේ දුක්ඛයයි අවබෝධ කිරීම පිණිස උත්සාහ කළ යුතුය. මේ දුක ඇතිවීමේ හේතුවයයි අවබෝධ කිරීම පිණිස උත්සාහ කළ යුතුය. මේ දුක්ඛ නිරෝධයයි අවබෝධ කිරීම පිණිස උත්සාහ කළ යුතුය. මේ දුක්ඛ නිරෝධයට පැමිණීමේ ප්‍රතිපදාවයයි අවබෝධ කිරීම පිණිස උත්සාහ කළ යුතුය. සත්වයන් සසර දුකින් නොමිදෙන්නේ, නිවනට නොපැමිණෙන්නේ ඔවුනට සම්මෝහයෙන් චතුරාර්ය සත්‍යයන් වැසී ඇති නිසාය. සසර දුකින් මිදුණු කැමැති කුලපුත්‍රයෝ ඒ මෝහය දුරුකොට චතුරාර්ය සත්‍යයෙන් අවබෝධ කර ගැනීම සඳහා ගිහිගේ හැර බුදු සස්නෙහි පැවිදි වෙති. පැවිදිව සත්‍ය අවබෝධය කර ගැනීම සඳහා වීරිය කරති. මේ සස්නෙහි පැවිදි වන අය අතර නොඑක් අදහස් වලින් පැවිදි වන්නෝ ඇතහ. පැවිදි වීමෙන් පසුද නොඑක් වැඩවල යෙදෙන්නෝ ඇතහ. මේ කුලපුත්‍ර සූත්‍රයෙන් දැක්වෙන්නේ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස පැවිදි වන අය මනමින් පැවිදි වන අය බවය. පැවිදිව චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම සඳහා කළ යුතු වැඩවල යෙදෙන අය මනවින් මහානකම කරගෙන අය බවය. සසර දුකින් මිදීමත් නිවනට පැමිණීමත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිදු කළ යුතු බැවින් සසර දුකින් මිදීමේ අදහසින් නිවන් දැකීමේ අදහසින් පැවිදි වන්නෝ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පැවිදි වන්නෝය. එබැවින් ඒ අදහස් වලින් පැවිදි වීමද මනවින් පැවිදි වීමක් බව කිය යුතුය.
පැවිදි වූ කුල පුත්‍රයා විසින් සත්‍ය අවබෝධය කළ හැකිවීම සඳහා අභිධර්මාර්ථ සංග්‍රහය, විසුද්ධි මාර්ගය ආදී දහම් පොත් උගත යුතුය. ඉන්පසු භාවනාවෙහි යෙදිය යුතුය. සත්‍ය අවබෝධය කළ හැකි වන්නේ භාවනාවෙහි යෙදීමෙනි. විතර්ක සූත්‍රය සච්ච සංයුක්ත සමාධි වග්ගයෙන්. තේරුම: මහණෙනි, තෙපි ලාමක වූ අකුසල් කල්පනාවන් කල්පනා නොකරව්. ඒවා කවරහුද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන මේවාය. ඒවා කල්පනා නොකළ යුත්තේ කුමක් හේයින්ද? මහණෙනි, ඒ විතර්කයෝ අනර්ථය පිණිස වන්නාහුය. අර්ථය පිණිස නොවන්නාහුය. මාර්ග බ්‍රහ්මචර්යාවෙහි ආදිය වූ ප්‍රතිපදාව නොවන්නාහ. සසල කරකිරීම පිණිසද, රාගය දුරු වීම පිණිසද, රාගාදීන්ගේ නිරෝධය පිණිසද, රාගාදීන්ගේ සංසිඳීම පිණිසද, ආර්ය සත්‍ය දැනගැනුම පිණිසද, සතර මාර්ග ඥානයන් පිණිසද, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිසද නොපවත්නාහ. හේතු නොවන්නාහ. මහණෙනි, කල්පනා කරන්නා වූ තෙපි මේ දුක්ඛය යයි කල්පනා කරව. මේ දුක්වලට හේතුව යයි කල්පනා කරව. මේ දුක්වල නිවීම යයි කල්පනා කරව. මේ නිවනට පැමිණීමේ ප්‍රතිපදාව යයි කල්පනා කරව. එසේ කළ යුත්තේ කුමක් හේයින්ද? මහණෙනි, ඒ කල්පනාව අර්ථය පිණිස පවතින්නෝය. මාර්ග බ්‍රහ්මචර්යාවෙහි ආදිය වූ ප්‍රතිපදාව පිණිස පවතින්නෝය. ඒ කල්පනාව සසර කලකිරීම පිණිස, රාගය දුරු වීම පිණිස, රාගාදීන් සංසිඳීම පිණිස, ආර්ය සත්‍යයන් දැනගැනීම පිණිස, සතර මාර්ග ඥානයන් පිණිසද, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරණයයි පිණිසද පවතිනාහ. මහණෙනි, එබැවින් මේ දුකය කියා දැනගැනීමට උත්සාහ කරව. මේ දුක ඇතිවීමේ හේතුව කියා දැනගැනීමට උත්සාහ කරව. මේ දුක නිවීමයයි කියා දැනගැනීමට උත්සාහ කරව. මේ දුක් නිවීමට පැමිණීමේ ප්‍රතිපදාවයයි කියා දැනගැනීමට උත්සාහ කරව. චින්තන සූත්‍රය සච්ච සංයුක්ත සමාධි වග්ගයෙන්. තේරුම: මහණෙනි, ලාමක වූ අකුසල සිතුවිලි නොසිතවව්. ආත්මය නිට්ටය කියා හෝ, ආත්මය අශාස්වත ශරීරයත් සමග නස්නේය කියා හෝ, ආත්මය අනන්තවත්ය කියා හෝ, ආත්මය අන්තයක් නැතය කියා හෝ, ආත්මයත් ශරීරයත් එකමයි කියා හෝ, ශරීරය අනිකකය, ආත්මය අනිකකය කියා හෝ, ආත්මය මරණින් පසුද නොමරී ඇතය කියා හෝ, මරණින් පසු ආත්මය නැතය කියා හෝ, මරණින් පසු ආත්මයක් ඇත්තේද නැත්තේද වේය කියා හෝ, මරණින් පසු ආත්මය ඇත්තේද නැත නැත්තේද නැත කියා හෝ, මෙබඳු සිතුවිලි නොසිතව්. කුමක් හේයින්ද යත්? මහණෙනි, ඒ චින්තාව අර්ථය පිණිස නොවන්නීය. මාර්ග බ්‍රහ්මචර්යාවෙහි ආදිය වූ ප්‍රතිපදාව නොවන්නීය. සසර කලකිරීම පිණිසද, රාගය දුරු වීම පිණිසද, රාගාදීන්ගේ නිරෝධය පිණිසද, රාගාදීන් සංසිඳීම පිණිසද, ආර්ය සත්‍යයන් දැනගැනීම පිණිසද, සතර මාර්ග ඥානයන් පිණිසද, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිසද හේතු නොවන්නීය. මහණෙනි, සිතන්නා වූ තෙපි මේ දුකයයි සිතව්. මේ දුකට හේතුවයයි සිතව්. මේ දුක නිවීමයයි සිතව්. මේ නිවනට පැමිණීමේ ප්‍රතිපදාවයයි සිතව්. කුමක් හේයින්ද යත්? මහණෙනි, ඒ චින්තාව අර්ථය පිණිස පවතින්නීය. මාර්ග බ්‍රහ්මචර්යාවෙහි ආදිය පිණිස පවතින්නීය. ඒ චින්තාව සසර කලකිරීම පිණිස, රාගය දුරු වීම පිණිස, රාගාදීන්ගේ නිරෝධය පිණිස, රාගාදීන්ගේ සංසිඳීම පිණිස, ආර්ය සත්‍යයන් දැනගැනීම පිණිස, ලෝකෝත්තර මාර්ග ඥානය පිණිස, නිර්වාණය පිණිස පවතින්නීය.
මහණෙනි එබැවින් මේ දුකයයි දැනගැනීමට උත්සාහ කරව. මේ දුකවලට හේතුවයයි දැනගැනීමට උත්සාහ කරව. මේ නිවනයයි දැනගැනීමට උත්සාහ කරව. මේ නිවන් මගයයි දැනගැනීමට උත්සාහ කරව. ආත්මයක් ඇතද නැතද? ආත්මය පංචස්කන්ධය සමග නැසෙන දෙයක්ද? පංචස්කන්ධය නැසුනත් නොනැසී ජාතියෙන් ජාතියට යමින් සෑම කල්හි පවතනා දෙයක්ද යන මේවා කරුණු ගැන ලෝකේ බොහෝ දෙනා හිතයි, කතා කරයි. තම තමන් දැනගෙන ඇති කරුණු අනුව සිතීමෙන් ඒවා පිළිබඳ සත්‍ය දැනුම සූකර නොවේ. නිත්‍ය වූ ආත්මයක් ඇත යන ලබ්ධිය ගැන ආත්මය ගැන සිතන්නා වූ තැනැත්තාට බොහෝ සෙයින් සිදුවන්නේ සත්‍ය වැටහීම නොව ගෙන සිටින දෘෂ්ටිය තවත් දැඩි වීමයි. පංචස්කන්ධයාගේ ભેදයෙන් ආත්මයත් නැසේය, මතු ඉපදීමක් නොවන්නේය යන දෘෂ්ටිය ගෙන සිතන්නවුන්ට සිදුවන්නේද එයමයි. ඒ කරුණු ගැන සැකයට පත්ව සිතන්නවුන්ට බොහෝ සෙයින් වන්නේද සැකය දැඩි වීමයි. එයින් ඔවුනට වන්නේ නපුරකි. මා භික්කවේ පාපකං අකුසලං චිත්තං චිත්තේයාත යයි තථාගතයන් වහන්සේ වදාළේ එහෙයිනි. ආත්මයක් ඇතද නැතද? ආත්මය නිට්ටයද අනිත්‍යද? පරලොවක් ඇතද නැතද? නිවනක් ඇතද නැතද? යන මේ සියලුම ප්‍රශ්න විසඳාගෙන දුකින් මිදීමට ඇත්තා වූ එකම ක්‍රමය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමය. ඒකල කලෙහි ඉහත කී ප්‍රශ්න ඉබේම විසඳින්නේය. එබැවින් බුදුසසුනේහි පැවිද්ද ලබා සිටින්නා වූ සියලුම කුල පුත්‍රයෝ සිතීමෙන් කතා කිරීමෙන් පළක් නොවන කරුණු ගැන සිතන්නට කතා කරන්නට කාලය ගත නොකර තථාගතයන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේගේ අනුශාසනය පරිදි චතුරාර්ය සත්‍ය ගැනම සිතත්වා කල්පනා කෙරෙත්වා ඒ සත්‍යයෙන් අවබෝධ කරනු පිණිස භාවනාවෙහි යෙදෙත්වා. කෝටි ග්‍රාම සූත්‍රය සච්ච සංයුත්ත කෝටිගාම වග්ගයෙන්. තේරුම: මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ දුකයයි තත්වාකාරයෙන් නොදනිද්ද, මේ දුක ඇතිවීමේ හේතුවයයි තත්වාකාරයෙන් නොදනිද්ද, මේ දුක්ඛ නිරෝධයයි තත්වාකාරයෙන් නොදනිද්ද, මේ නිවනට පැමිණෙන ප්‍රතිපත්තියයි තත්වාකාරයෙන් නොදනිද්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණ සම්මුතිය නැත්තෝය. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණ සම්මුතිය නැත්තෝය. ඒ ආයුෂ්මත් වූ සාමාන්‍යත බ්‍රාහ්මණ්‍යත යන නම් වලින් දැක්වෙන ලෝකෝත්තර ඵල තමන් විසින් විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ඒවාට පැමිණ වාසය කරන්නෝ නොවෙති. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ දුකයයි තත්වාකාරයෙන් දනිද්ද පෙය්‍යාල, මේ නිවනට පැමිණෙන ප්‍රතිපත්තියයි තත්වාකාරයෙන් දනිද්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණ සම්මුතිය ඇත්තෝය. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණ සම්මුතිය ඇත්තෝය. ඒ ආයුෂ්මත් වූ සාමාන්‍යත්ත බ්‍රාහ්මඤ්ඤත්ත නම් වූ ආර්ය ඵලයෙන් තමන් විසින් විශිෂ්ට ඥානයන් සාක්ෂාත් කොට ඒවාට පැමිණ වාසය කරන්නෝය. මේ සූත්‍රයේ සමන බ්‍රාහ්මණ යන වචන දෙකින්ම දක්වන්නේ එකම පුද්ගල කොටසකි. එකම පුද්ගලයාට පව් සංසිඳ වූ තැනැත්තා යන අර්ථය සමන යයිද, පව් බැහැර කළ තැනැත්තා යන අර්ථයෙන් බ්‍රාහ්මණය යයිද කියනු ලැබේ. එබැවින් මේ වචන දෙකින්ම අදහස් කරන්නේ පැවිද්ද බව කිය යුතුය. ශ්‍රමණයාත් පැවිද්දාය, බ්‍රාහ්මණයාත් පැවිද්දාය. සූත්‍ර ධර්මවල සමහර තැනක මෙසේ එක් අර්ථයක් දක්වන වචන දෙක තුන එක තැනට යොදා ඇත්තේ
දේශනාව අලංකාර වීම පිණිස හා අසන්නහුගේ සිතට කාරණේ වඩාත් පැහැදිලි කරවීම පිණිසයි. ගිහිගෙයින් බැහැරව පැවිදි වන්නා වූ සෑමදෙනම පව් සංසිඳවන්නා වූ අර්ථයෙන් හා පව් බැහැර කරන්නා වූ අර්ථයෙන් සාමාන්‍යයෙන් ශ්‍රමණයෝද බ්‍රාහ්මණයෝද වෙති. මේ සූත්‍රයෙන් දක්වන්නේ ඔවුන් අතුරෙන් ආර්ය සත්‍යයන් අවබෝධ කර නැති අය ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් නොවන බව හා ආර්ය සත්‍යයන් අවබෝධ කර ඇති ශ්‍රමණයන්ම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන්ම වන බවය. ශ්‍රමණයන් අතර ශ්‍රමණයෝය කියනුයේ සත්‍ය අවබෝධය කිරීමෙන් උසස් බවට පත් ශ්‍රමණයන්ටය. ඔව්හු ශ්‍රමණයන්ගේ ද ශ්‍රමණයෝය. නියම ශ්‍රමණයෝය. සත්‍ය අවබෝධය කොට නියම ශ්‍රමණත්වයට පැමිණ සිටින්නෝ නම් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන සතර මාර්ග සතර ඵලයන්ට පැමිණ සිටින ශ්‍රමණයෝය. පෘථග්ජන පැවිද්දන්ට ඒ తත්වය නැත. දැනට සිටින පැවිද්දන්ට ඒ తත්වයට පැමිණීමට දුෂ්කර වුවද ඔවුන් විසින් හැකි පමණකින්වත් ආර්ය සත්‍යයන් දැන නියම ශ්‍රමණයන්ට ලංව වාසය කිරීමටවත් උත්සාහ කළ යුතුය. එසේ උත්සාහ කරන පැවිද්දන්ටම මේ ශ්‍රමණ ධර්මය සඵල කරගත හැකි වන්නේය. එසේ උත්සාහ කරන තැනැත්තාට වර්තමාන භවයේදී ආර්ය සත්‍ය අවබෝධය කොට දුක් කෙලවර කරගත නොහැකි වී නම් ඒ හේතුවෙන් අනාගත භවයකදී හෝ සියලු කෙලෙසුන් නසා රහත්ව නිවන් දැකිය හැකි වන්නේය. අවවාද ප්‍රාතිමෝක්ෂය. ශික්ෂාපද ප්‍රාතිමෝක්ෂය, අවවාද ප්‍රාතිමෝක්ෂය යනු ප්‍රාතිමෝක්ෂ දෙකක් ඇත්තේය. ශික්ෂාපද ප්‍රාතිමෝක්ෂය යනු පොහෝ දිනයන්හි සීමාවට සංඝයා රැස් වූ කල්හි උදෙසීමට නියමිත ශික්ෂාපද සමූහයයි. ලෞතුරා බුදුවරයන් වහන්සේලා විසින් සංඝයා රැස් වූ විට පාමුක් උදෙසීම් වශයෙන් වදාරන අවවාද ගාථා 3ක් ඇත්තේය. එවිට එයට අවවාද ප්‍රාතිමෝක්ෂයයි කියනු ලැබේ. එය මෙසේය. මහාපදාන සුත්තයෙන් කන්ති පරමං තපෝ තිතික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධා න හි පබ්බජිතෝ පරූපගාති න සමනෝ හෝති පරං විහෙටයන්තෝ. තිතික්කා යන නාමය විවහාර කරන්නා වූ අපරාධ ආදිය ඉවසන ස්වභාවය මේ ශාසනයෙහි උත්තම තපෝගුණයකි. නිවන සර්ව ආකාරයෙන් උතුම්මයයි බුදුවරයෝ පවසන්නාහ. අනුන්ට හිංසා කරන දුක් ඇති කරන තැනැත්තා පැවිද්දෙක් නොවේය. අනුන්ට කරදර කරන හිංසා කරන තැනැත්තා ශ්‍රමණයෙක්ද නොවේය. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං. සියලු පව් නොකිරීමය, සියලු කුසල් කිරීමය, තමාගේ සිත පිරිසිදු කිරීමය යන මේවා බුදුවරයන්ගේ අනුශාසනයන්ය. අනූපවාදෝ අනූපගාතෝ පාතිමොක්ඛේ ච සංවරෝ මත්තං යුතාත ච බත්තස්මින් පන්තං ච සයනාසනං අදිචිත්තේ ච අයෝගෝ ඒතං බුද්ධාන ශාසනං. අනුන්ගේ සිත රිදෙන කතා නොකිරීමය, අත්පා ආදියෙන් අනුන්ට නොගැසීමය, ප්‍රාතිමෝක්ෂ සංවල සීලය රැකීමය, ආහාරයේ පමණ දැන ගැනීමය, කාය විවේකයේ ලැබෙන විදියට සංසුන්ව විසීමය, අෂ්ට සමාපatti සංඛ්‍යාත අධිචිත්තය ඇති කර ගැනීමෙහි යෙදීමය යන මෙය බුදුවරයන්ගේ අනුශාසනාවයි.
උත්තම පුරුෂයන්ගේ කල්පනා. අප්පිච්චස්සායන් භික්කවේ ධම්මෝ නායං ධම්මෝ මහිච්චස්ස. මහණෙනි, සතර මර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාතමේ නවලෝකෝත්තර ධර්මය අල්පේච්ඡ පුද්ගලයා හටම සම්පාදනය කළ හැකිය, ලැබිය හැකිය, මහිච්ඡයාට නොලැබිය හැකිය. සන්තුට්ඨස්සායන් භික්කවේ ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස. මහණෙනි, මේ නවලෝකෝත්තර ධර්මය සිව්පසය පිළිබඳ තෙවදෑරුම් සන්තෝෂය ඇතිහුටම සම්පාදනය කළ හැකිය. අසන්තුට්ඨයා හට සම්පාදනය නොකළ හැකිය. පවිවත්තස්සායන් භික්කවේ ධම්මෝ නායං ධම්මෝ සංගනිකාරාමස්ස. මහණෙනි, විවේකයේ භජනය කරන්නහුට මේ ධර්මය සම්පාදනය කළ හැකිය. පිරිසෙහි සිත් අලවා සිටින්නහුට සම්පාදනය නොකළ හැකිය. ආරද්ධ විරියස්සායන් භික්කවේ ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස. මහණෙනි, මේ ධර්මය වීර්ය ක්‍රියාවෙහි යෙදෙන්නහුටම සම්පාදනය කළ හැකිය. අලසයාට නොකළ හැකිය. උපට්ඨ සතිස්සාය භික්කවේ ධම්මෝ නායං ධම්මෝ මුට්ඨස්සතිස්ස. මහණෙනි, සතර සතිපට්ඨානෙන් පවත්තනහුටම මේ ධර්මයේ සම්පාදනය කළ හැකිය. සිහියෙන් තොර වූහට නොකළ හැකිය. සමාහිතස්සාය භික්කවේ ධම්මෝ නායං ධම්මෝ අසමාහිතස්සා. මහණෙනි, සමාධිය ඇතිහුට මේ ධර්මයේ සම්පාදනය කළ හැකිය. සමාධිය නැතිහුට නොකළ හැකිය. පඤ්ඤාවන්තෝ අයං භික්කවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. නුවණැතිහුට මේ ධර්මයේ සම්පාදනය කළ හැකිය. නුවණ නැතිහුට නොකළ හැකිය. නිප්පපංචාරම්මස්සාය භික්කවේ ධම්මෝ නිප්පපඤ්ඤ රතිනෝ නායං ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. මහන්නි, තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍රපංචයන් නැතිහුට මේ ධර්මයේ සම්පාදනය කළ හැකිය. ප්‍රපංචයන් ඇතිහුට නොකළ හැකිය. අංගුත්තර අට්ඨක නිපාතේ ගහපති වග්ගයෙන්. බුදුරජාණන් වහන්සේ විසින් දිනපතා කරන අනුශාසනය. බ්‍රාහ්මණ සංයුත්ත අට කතාවෙන්. මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ పూర్ව භක්ත කෘත්‍ය නිමවා ගන්ධ කුටි ద్వාරයට එළඹ එහි පනවන ලද අසුනේහි හිඳ සිරිත් පරිදි පා සෝදා ගඳ කිලියේ පඩිය මත සිට එතනට පැමිණෙන භික්ෂූන් අමතා දිනපතා මෙසේ අනුශාසනා කරනසේක. භික්කවේ අප්පමාදේන සම්පාදේත දුල්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්මින් දුල්ලභෝ manussත්ත පටිලාභෝ දුල්ලභා සද්දා සම්පatti දුල්ලභා පබ්බජ්ජා දුල්ලභා සද්ධම්ම සවණං. තේරුම: මහණෙනි, සිහියෙන් යුක්තව සකල කෘත්‍යයන් සම්පාදනය කරව. ලෝකේහි බුද්ධෝපාදය දුර්ලභය, මනුෂ්‍ය ආත්මය දුර්ලභය, ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභය, ප්‍රවෘජ්ජාව දුර්ලභය, සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය. දිනපතා තථාගතයන් වහන්සේ කරන මේ අවවාදය පැවිද්දන් විසින් දිනපතා මෙනෙහි කිරීමට වටනේය. ප්‍රතිමා ගෘහයට හෝ දාගබ වෙත හෝ ගොස් බුදුන් වැඳ අවසන් කළ වේලාව මෙය මෙනෙහි කිරීමට පුරුදු කර ගැනීම හොඳය. මේ පාඨය පිටකත්‍රයේහි නොදක්නා ලදී. මෙය දක්නට ලැබෙන්නේ අටුවාවල බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව විස්තර කරන තැන්වලය. ඒවායේ මද වෙනස්කම්ද දක්නා ලැබේ. අන්තිම බුද්ධ අවවාදය. හන්දදානි භික්කවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. මේ මහා කාරුණික වූ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ
පිරිනිවන් මංචකයේහි සැතපී හිඳ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අමතා අන්තිමටම කළ අවවාදයයි. උන්වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දේශනය කරන ලද සියලු ධර්මය මේ අන්තිම අවවාදයෙහි ඇතුළත් වන්නේය. මහණෙනි, දැන් මම අන්තිම වරට තොප අමතමි. සංස්කාරයෝ නැසන ස්වභාවය ඇත්තාහුය. එබැවින් අප්‍රමාදයෙන් ශ්‍රමණ කෘත්‍යයන් සම්පාදනය කරව් යනුවෙහි තේරුමයි.